අයිබෝන් සුබුදෑසනක් අද නොවැම්බර් 20 සෙනසුරාදා දවස අපි මෙලෙස මුණ ගැහෙනවා. පත්තර ටික අද දවසට අදාළව අපිට අප සතුව තියෙනවා. ඒ වගේම හෙට දවසේ පත්තරත් සතියන්තේ ඉරිදා දවසේ පත්තරත් අප සතුව තියෙනවා. අදට අදාළව පළවෙනි දිනමින පත්තරේ ප්‍රධාන සිරස්තලයේ සම්පාදනය වෙන්නේ මෙහෙම තවත් ඩෙල්ටා අණු ප්‍රභේදයක් හමු වෙයි. වැඩිම රෝගීන් උතුරු මැද සහ දකුණු පළාත් වලින්. ශ්‍රී ලංකාවෙන් තවත් ඩෙල්ටා අණු ප්‍රභේදයක් හමු වෙලා තිනවා කියලා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති වේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යනාංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ප්‍රකාශ කරනවා. මේ අණු ප්‍රභේදය පිළිබඳව පරීක්ෂණ මේ වන විටත් ක්‍රියාත්මකයි. බලපෑම කොතරම් වේවිද? මේ වන විට මෙහි ව්‍යාප්තිය කොහොම සිදු වේවිද? අනාගතයේ කොහොම වේවිද? ආදී වශයෙන් මේක ලංකාවට ආවේනික ප්‍රභේදයක් විදිහට තමයි දැනට සොයාගෙන තිබෙන්නේ. ඒ අතරේ දිස්ත්‍රික්ක 5ක කොවිඩ් පොකුරු ඇතිවීමේ අවදානමක් සෞඛ්‍ය උපදෙස් නොතකා හැරීම ගැටලුවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා උපුටා දක්වමින් අද වාර්තාවක් දකින්නට පුළුවන්කම තිබෙනවා. දැන් රටේ සිදුවන කතාබහට ලක් වෙන කාරණා කිහිපයක් එක්ක යටපත් වෙලා යනවද කියලා හිතනවා කොවිඩ්. හැබැයි ඇඟට පතට නොදැනි කොවිඩ් ව්‍යාප්තියක් අපට දකින්න පුළුවන්කම තිබෙනවා සියුම්බ බැලුවොත්. පමණක් නෙවෙයි ඩෙන්ගු ඊළඟට ගත්තාම. ඊළඟට අපි ලංකාදීප පුවත්පතට අවධානය යොමු කරද්දිත් අපට අද දවසේ මුණ ගැසෙනවා මේ පුවත ශ්‍රී ලංකාවෙන් තවත් ඩෙල්ටා අණු ප්‍රභේදයක් ආචාර්ය ජීවන්දර උපුටා දක්වමින් ඉරිදා ලංකාදීපේ ලෙස වාර්තා කරනවා. ඊළඟට අපි අවධානය යොමු කළොත් දිවයින පුවත්පතට අද දිවයින පුවත්පතේ වාර්තාවක දකින්නට පුළුවන් තවත් ඩෙල්ටා අණු ප්‍රභේදයක් වෛද්‍ය චන්දිම ජීවන්දර කියයි. මේ අණු ප්‍රභේද හමුවීම මේ පිළිබඳව පර්යේෂණ කරන කණ්ඩායම්වල පර්යේෂණවල සාර්ථකත්වය ප්‍රගතිය දක්වන ප්‍රතිඵලයක් විදිහට අපිට සලකන්නට පුළුවන්. ඊළඟට මේ සෞඛ්‍ය අංශවලට වැදගත් මූලාශ්‍රයක් තොරතුරක් බවට පත් වෙනවා ඉදිරි කටයුතු සඳහා. ජනතාව වශයෙන් අපට මෙහි තිබෙන වැදගත්කම කුමක්ද? තවත් අපි ප්‍රවේශම් විය යුතුයි කියන පණිවිඩය තමයි මේ අණු ප්‍රභේදය අපට අරගෙන එන්නේ. ඉතින් මේ ගැන වැඩි විස්තර මේ පිළිබඳ විශේෂඥයින්ගෙන්ම දැනුම්පත් වීම වැදගත්. ආචාර්ය චන්දිම ජීවන්දර ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් ආදීන්ගේ අදහස් අපට ඉතාම වැදගත් වෙනවා මේ ගැන වටහා ගැනීම සඳහා. ප්‍රවෘත්ති විකාශය අඩංගුණු ඒ පිළිබඳ වාර්තාවට යමු. ශ්‍රී ලංකාවෙන් තවත් ඩෙල්ටා උප ප්‍රභේදයක් හඳුනාගෙන තිබෙනවා. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා මේ බව ප්‍රකාශ කළා. ශ්‍රී ලංකාවටම ආවෙනකු නව උප ප්‍රභේදයක් ලීනියේජ් එකක් හඳුන්වලා දීලා තියෙනවා. ඒ තුලින් ඩෙල්ටා ප්‍රභේදය කියන්නේ B1යි 617යි 2 කියන ප්‍රභේදය තමයි ඩෙල්ටා කියන්නේ. මේකේ විවිධ කාලවලට ඒකේ විවිධ විකෘතිතා අනුව අණු ප්‍රභේද නාමකරණයක යෙදෙනවා. ඉතින් මීට කලින් අපි විශ්වවිද්‍යාලය මගින් කරපු පර්යේෂණ මගින් අපි නව අණු ප්‍රභේදයක් වෙන් කරලා හඳුනාගත්තා. ඒක අපි හඳුනාගත්තේ B1යි 617යි 2යි AY 28 කියන අණු ප්‍රභේදය. ඒ වගේම තවත් අණු ප්‍රභේදයක් දැන් අපි හඳුනාගෙන තියෙනවා. අපි ඒකට කියනවා B1යි 617යි 2 AY 104 කියන අණු ප්‍රභේදය තමයි හඳුනාගෙන තියෙන්නේ. AY 28 කියන ප්‍රභේදය ප්‍රධානම ලෙස අපි දැක්කේ බස්නාහිර පළාත ආශ්‍රිතව. හැබැයි මේ AY 104 කියන අණු ප්‍රභේදය ප්‍රධාන ලෙස අපි දකින්නේ උතුරු පළාත ඒ වගේම උතුරු මැද එම හම්බන්තොට පැතිවල තමයි මුලින්ම වැඩිපුර පැතිරලා තියෙන්නේ. ඒ අණු ප්‍රභේදය ආශ්‍රිතව ඩෙල්ටා රෝගීන් තමයි මෙවැනි ප්‍රදේශවල පැතිරලා තියෙන්නේ. ඒවයි 104 කියන ප්‍රභේදය අපි හඳුනාගත්තේ මුල්ම සාම්පල් එක මාතර රෝගියෙක්ගෙන්. ප්‍රමාණය වශයෙන් සඳහන් කරොත් ඒවයි 104 කියන ප්‍රභේදය දැනට ශ්‍රී ලංකාවේ 288 දෙනෙක්ගේ වාර්තා වෙලා තියෙනවා. ඒ වගේම ඒවයි 28 කියන අණු ප්‍රභේදය ශ්‍රී ලංකාව තුළ 479ක් රෝගීන්ගේ වාර්තා වෙලා තියෙනවා. ඉතින් මේවා ඇත්තටම අපගේ විද්‍යාගාරයට ලැබෙන සාම්පල අනුව තමයි මේ ප්‍රමාණයන් නිර්ණය වෙලා තියෙන්නේ. මේක ඇත්තටම මේ සංකා පුරා තියෙන ප්‍රමාණයක් නෙමෙයි. කිසි අණු ප්‍රභේදයක අපි කියනවා ඒකේ ට්‍රාන්ස්මිසිබිලිටි එක ඒ සම්බන්ධයෙන් වැඩිදුර අධ්‍යයනය කරන්න අවශ්‍ය කරන විද්‍යාගාර පහසුකම් ශ්‍රී ලංකාව තුළ නැහැ. ඉතින් අපි බලාපොරොත්තු වෙන්නේ මේවා අණු ප්‍රභේද වුණාට තාම අපි ඩෙල්ටා ප්‍රභේදයේ මූලික ලක්ෂණ තමයි මේ වගේ තියෙන්නේ. ඉතින් අපි
බලාපොරොත්තු වෙන්නේ විශේෂිත වෙනස් ආකාරයේ හැසිරීමක් මම හිතන්නේ අපි බලාපොරොත්තු වෙයි කියලා. මොකද ඉතින් විශේෂයෙන්ම PCR ධනාත්මක වෙන රෝග ලක්ෂණ සහිත රෝගීන් ඇතිවීම අනෙකුත් ප්‍රදේශවල සාපේක්ෂව කොළඹ නගරයේ විශේෂ නගර සීමාව තුළ අඩුවීමක් අපි න්‍යායාත්මක වශයෙන් බලාපොරොත්තු වෙනවා. මම හිතන්නේ ඒක තමයි අපි රෝගීන් තුලත් දකින්නේ. පැහැදිලිවම ධනාත්මක ප්‍රතිඵල සහිත රෝගීන් කොළඹ නගර සීමාව තුළ වාර්තා වෙන්නේ ඉතාමත්ම අඩුවෙන්. මේ අතර දිස්ත්‍රික්ක 5කින් යළිත් කොවිඩ් පොකුරු මතුවීමේ අවධානමක් උද්ගත වී තිබෙනවා. අනුරාධපුර, අම්පාර, හම්බන්තොට, මාතර හා ගාල්ල දිස්ත්‍රික්කවලින් වැඩි රෝගීන් සංඛ්‍යාවක් මේ වන විට වාර්තා වෙමින් පවතින බවයි විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළේ. වැඩිවීමේ ආරම්භය මුලින්ම දැනගත්ත දවසේ ඉඳලම තමයි අපි මේකට මූලිකත්වය දීලා කටයුතු කරන්නේ. ඒ අනුව තමයි තුන්වෙනි මාත්‍රාව දීමේ වැඩපිළිවෙලට ප්‍රමුඛත්වය දීලා තියෙන්නේ බස්නාහිර පළාතත්, දකුණු පළාතත්, අම්පාර සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලට. අවසරය නැති ඒ වගේම සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදින් නැතුව කරන ලද උත්සව සහ යම් යම් එක්රැස්වීම් හේතු කොටගෙන තමයි මේක ආරම්භයට මූලික හේතුවක් වෙලා තියෙන්නේ. මෙවැනි දේවල් වැළැක්වීම හරහා මගිතේ අපිට මේ රට වසා දමන තත්වයට නොගොස් ඉදිරියට යන්න පුළුවන් වේවි. කතරගම ඩිපෝවේ සේවකින් 14 දෙනෙකු කොවිඩ් රෝගීන් බවට තහවුරු වී තිබෙනවා. ප්‍රදේශීය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ප්‍රකාශ කළේ අදාළ රෝගීන් නිරෝධායනය සඳහා යොමු කර ඇති බවයි. මේ අතර වයස අවුරුදු 20ට වැඩි විවිධ රෝගාබාධ හේතුවෙන් පීඩා ලබන පුද්ගලයන් සඳහා කොවිඩ් මර්ධන එන්නතේ 3 වන මාත්‍රාවක් ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය නිර්දේශ කර තිබෙනවා. ඒ යටතේ ප්‍රතිශක්තිය අඩු පුද්ගලයින්ට, නිදන්ගත වකුගඩු රෝගීන්ට, ඇටමිදුළු බද්ධ කිරීම වලට ලක් වූ පුද්ගලයින්ට, පිළිකා රෝගීන් පීඩා විඳින පුද්ගලයින්ට හෝ අනෙකුත් විවිධ රෝගාබාධ වලින් පෙළෙන පුද්ගලයින් සඳහා මෙම එන්නත් මාත්‍රාව ලබාගත හැකි බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේ. අපේ රටේ කොවිඩ් තත්ත්වය පිළිබඳව අප දැනගත යුතු වැදගත් කරුණු ඇතුළත් වාර්තාවක්. ඒ නිසාමයි උපුටා ගත්තේ. නැවත වතාවක් ඔබට දකින්න සැලසුවේ, අහන්න සැලසුවේ. විශේෂයෙන් ආචාර්ය චන්දිම ජීවන්තරාදීන්ගේ අදහස් ඉතාමත්ම වැදගත් වෙනවා. ඒක ජනතාවට වගේම ඊටත් වඩා මේ රට කරන අදාළ වගකීම් දරන ඇත්තන්ට ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ අතරේ දැනට අපිට දකින්නට ලැබෙන තත්ත්වයක් තමයි කෙතරම් ව්‍යාප්තිය පිළිබඳ අනතුරු හැඟවීම් කළත් ඉදිරි කාලය උත්සව සමය අවදානම් කියන එක බොහෝ දෙනා ප්‍රකාශ කළත් ඒ වෙත ජනතාවගේ අවධානයක් තියෙනවාද, ජනතාව ඇහුම් කන් දීමක් තියෙනවාද, ඒ අනුව කටයුතු කරනවාද කියන එක පිළිබඳව අවස්ථා ගණනාවක් අපිට පෙන්වලා දෙන්න පුළුවන්. දේශපාලන ක්‍රියාත්මක වීම මේ තුල ඊළඟට සාමාන්‍ය ජනයා දක්වා ගත්තහම මේ ආදී අවස්ථා පෙන්වා දෙන්න පුළුවන්කම තියෙනවා. ඔබ දැක්කා මෙවැනි සිද්ධි පිළිබඳව. ඒ අවස්ථාවල අප දුටුත් එක කාරණාවක් තමයි මේ මුව ආවරණය මූලිකම ක්‍රමවේදයේ විදියට සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයේ විදියට සැලකෙන මුඛාවරණය පවා ඇතැම් අය නිසි පරිදි නොපැළඳීම එහෙම නැත්නම් ඉවත් කරගෙන කටයුතු කරන ගිය පාර්ලිමේන්තුවේත් මේ ගැන අප දැක්ක ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා මතු කරනවා විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට කියන්න මාස්ක් එක දාගෙන කතා කරන්න කියලා. පහුගියදා තිබ්බ උද්ඝෝෂණ ගැනත් විරෝධතා ගැනත් කතා කරා. මනෝ ගණේෂන් මන්ත්‍රීවරයා ආසාදනය වීම ගැනත් කතා කරා. මේ ආදී අපිට දැක්ක පාර්ලිමේන්තුව තුල පවා කතා කරනවා. කොහොම වුණත් බ්‍රිතාන්‍යයේ කරපු නවතම අධ්‍යයනයකින් හෙළි වෙලා තිබෙනවා මුව ආවරණය හරි විදිහට පළඳලා කටයුතු කරොත් මේ අවදානමින් 50%ක්ම ගැලවෙන්න පුළුවන්කම තියනවා කියලා. මෙතෙක් මේ පිළිබඳව කරපු පිරිපුන්ම අධ්‍යයනය විදිහට තමයි මේ අධ්‍යයනය සැලකෙන්නේ. මේ වන විට බටහිර රටවල් ඒ වගේම යුරෝපය දැඩි ලෙස විශේෂයෙන්ම ඇමරිකා එක්සත් ජනපදයේ තුල පවා ඒ වගේම නැවත වතාවක් චීනය තුල නවසීලන්තය ආදී පාලනය කළ රටවල මේ තැන්වලත් අවදානම යම් යම් ආකාරවලින් මතුවෙමින් තිබෙනවා. අයතර ඕස්ට්‍රියාව වැනි රටවල් ලොක්ඩවුන් වලට යාමට පවා සිදුව තිබෙන තත්ත්වයකයි තිබෙන්නේ. මුවාවරණ ඉවත් කිරීම කියන්නේ තරම් හොඳ ගුණදායක ඇකට සනීප දෙයක් නෙමෙයි කියන එක විශේෂයෙන් සඳහන් කරන්න වෙනවා මේ කොවිඩ් තත්ත්වයත් එක්ක. ඒ නිසා මේ අධ්‍යයනයේ ප්‍රතිඵලය අනුව ලෝකයට මොවුන් දැනුම් දෙනවා. තවදුරටත් හරි විදියට මාස්ක් එක දාන එක ඉතාමත්ම වැදගත් කියලා මේ රෝගයෙන් ආරක්ෂා වෙන්න වසංගත තත්ත්වයෙන් මිදී කටයුතු කිරීම සඳහා එය ඔබේ අපේ ආරක්ෂාව වෙනුවෙන් දැනුවත් කිරීම කරේ. අපි ඊළඟට අවධානය යොමු කරන්නට ඌනේ මේ අතරේ මේ දිනමින පත්තරෙන් අපිට හම්බුණා මෙන්න මෙහෙම සිරස්තලයක්. චීන පොහොර සමාගමට මුදල් ගෙවීමේ වාරණය යලි දීර්ඝ කෙරේ කියලා වාර්තාවක්. මේ පොහොර පිළිබඳව නොවිසඳුණු, දිග්ගැස්සුණු
දිගැස්සෙන ගැටලු පිළිබඳව අපට දකින්නට පුළුවන්කම තිබෙනවා විවිධ ප්‍රවෘත්ති අදටත් අපේ රටේ තාම හර විදියට පොහොර ලැබෙන්නේ නැහැ කියලා. නමුත් ඊයේ පුවත් වාර්තාවල අපට කියවන්නට ලැබුණු කාරණාවක් තමයි ඉන්දියාවෙන් ගෙන්නන නැනෝ නයිට්‍රජන් පොහොර ඇතුළුව පොහොර දින කිහිපයක් ඇතුළතම ලබා දීම සඳහා කටයුතු කරනවා. නැව් මාර්ගයෙන් මේ පොහොර ගෙන්වීමේ කටයුතු මේ වන විට සිදු කරමින් තිබෙන බව. පොහොර නිසා කෘෂිකර්මාන්තය ගැටලුකාරී තැනකට පත් වෙලා. ගොවිතැන ගොවියා අර්බුදයකට ලක් වෙලා. ඒ නිසා එය දේශපාලනයටම බලපෑම් කරන ආණ්ඩුවට රාජ්‍ය නායකත්වයට බලපෑම් කරන තැනකට පත් වෙලා. ලංකාවේ පමණක් නෙවෙයි ඕනම රටක ඕනම තැනක ගනු ලබන තීන්දුව తీරන නායකත්වයේ තාමත්ම වැදගත්. එතකොට ඉන්දියාවත් අපටත් වඩා කෘෂිකර්මාන්තය පැත්තට නැඹුරුව කටයුතු කරන රටක් මහා භූමියක්. එතකොට ඉන්දියාව තුළ ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ගත්තු තීරණ කිහිපයක් නිසා ඇතිවුණු කැළබිලිකාරී තත්ත්වයක් පිළිබඳව වාර්තා වෙනවා. අද ප්‍රධාන සිරස්තල අතරට පවා මේවා අපට පැමිණ තිබෙනවා දකින්නට පුළුවන්කම තිබෙනවා. ඒ අනුව ගත්තහම දිවයින පුවත්පත අද පෙන්වා දෙනවා ප්‍රධාන සිරස්තලයකින්ම ඡන්දෙට පෙර අගමැති මෝදි අර්බුදකාරී ගොවි නීති 3ක් ඉවත් කරගනී කියලා. මේ ගැන අපි ඇතුල් පිටු වාර්තාවකත් දකිනවා. එලෙස ඔහු ඉවත් කරගත්තු නව අලුතෙන් පනවපු නීති මොනවාද කියන එක පිළිබඳව කෘෂිකාර්මික ක්ෂේත්‍රය ඇතුළත් පාලන සහ සීමා ඉවත් කිරීම, ඊළඟට රජයේ පාලනය යටතේ තිබෙන තොගවෙළඳපළ හැර වෙනත් ගැනුම්කරුවන්ට කෘෂි නිෂ්පාදන අලෙවි කිරීම, එහිදී ගොවීන්ට අවම මිලක් සහතික කිරීම, මේ ආදී කෘෂිකාර්මික ක්ෂේත්‍රය පිළිබඳව මෝදි අගමැති ගත්තු තීන්දුව 3ක් ඉවත් කරන්න වෙනවා. ඉන්දියාවේ ගොවීන් කෘෂිකර්මාන්තයේ නියුතු ව්‍යාපාරිකයන් බොහෝ දෙනා මහා පරිමාණ අයට සිතක් සැලසෙන බොහෝ දෙනෙකුට අවඩක් වෙන මේවා දැක්කේ මෝදිගත්තු මෝඩ තීරණ විදියට. ඉතින් ඒ නිසා ඔහුට ඒවා ඉවත් කරගන්න සිද්ධ වෙලා තියෙනවා. ඇතුල් පිටුවකක් තියෙනවා ජනතා විරෝධයට හිස නමයි නව කෘෂිකාර්මික ප්‍රතිපත්තිය ඉන්දියා රාජ්‍ය හකුලා ගනී කියලා ඒ වාර්තා වෙන්නේ. මේ නිසා ඉන්දියාවේ ඇති වූ තත්ත්වය අපට බලන්න පුළුවන් ප්‍රවෘත්ති වාර්තාවක් තුලින්. අපේ රටේ යම් ගැටලුවක් තියෙන නිසා අපි බලලෙමු. ඉන්දියාවේ අඛණ්ඩ ගොවි අරගලයක් ක්‍රියාත්මක වුණා. ගොවීන් දසදහස් ගණනක් නගර හරස් කරමින් සිය විරෝධය පළ කළේ රාජ්‍යගත කෘෂි තීන්දුවලට එරෙහිවයි. පසුගිය සැප්තැම්බරයේ හඳුන්වා දුන් කෘෂි නීති සමහරක් ඉවත් කරන බව ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද ප්‍රකාශ කළා. ඉන්දියා ආර්ථිකයෙන් 15%ක් නියෝජනය කරන්නේ එරට කෘෂිකර්මාන්තයයි. එය ඩොලර් ට්‍රිලියන 2.7ක්. රාජ්‍ය හඳුන්වා දුන් බොහෝ කෘෂි නීතිවලට ගොවීන් සිය විරෝධය අඛණ්ඩව පළ කරමින් සිටිනවා. අගමැති මෝදි සමහර කෘෂි නීති රිවර්ස් කිරීමට ගත් තීන්දුව ගොවි අරගලයේ ජයග්‍රහණයක් බවයි ගොවීන් පවසන්නේ. ඒ අනුව ගොවි නිෂ්පාදන අලවිය සහ වාණිජ්‍ය ප්‍රවර්ධන පහසුකම් සඳහා වූ පනත ඉවත් කර ගැනීමට තීරණය කර තිබෙනවා. එසේම ගොවීන් බලාත්මක සහ ආරක්ෂණය සඳහා වූ පනතක් ඉවත් කර ගැනීමටයි අගමැතිවරයා එකඟ වී ඇත්තේ. අත්‍යවශ්‍ය භාණ්ඩ පිළිබඳ සංශෝධිත පනතද අහෝසි වන බවයි මාධ්‍ය වාර්තා කරන්නේ. මාස එකහමාරකට ආසන්න කාලයක් බෙලරුස් සහ පෝලන්ත දේශ සීමාවේ විශාල සංක්‍රමණිකයින් පිරිසක් රැඳී සිටියා. මෙම සරණාගතයින් මැද පෙරදිග ඇතුළු රටවලින් පැමිණි බවයි වාර්තා වූයේ. ඔවුන් බෙලරුසියාවේ සිට පෝලන්ත දේශ සීමාව හරහා වෙනත් රටවල් වෙත යාමට උත්සාහ දරුවා. මෙම සරණාගතයින්ව බෙලරුසියාව සැලසුම් සහගතව පෝලන්ත දේශ සීමාවට එවූ බවටයි චෝදනා එල්ල වූයේ. විශේෂයෙන් බෙලරුසියාවේ පැවති මැතිවරණය දූෂිත මැතිවරණයක් බවට යුරෝපා සංගමය චෝදනා කළා. ඒ අනුව යුරෝපා සංගමය බෙලරුසියාවට සම්බාධක පැනවුවා. ඊට පලිගැනීමක් ලෙස සරණාගතයින්ව පෝලන්ත දේශ සීමාව හරහා යැවීමට උත්සාහ දරූ බවයි බෙලරුසියානු ජනාධිපති ඇලෙක්සන්ඩර් ලුකෂෙන්කෝට චෝදනා එල්ල වූයේ. කෙසේ නමුත් බෙලරුසියාව සහ පෝලන්ත බලධාරීන් එක්ව සරණාගතයින් ඉවත් කිරීම ආරම්භ කර තිබෙනවා. එහිදී අධිබල ජල ප්‍රහාර අපි බෙලරුසියාවටත් ගියා ඉන්දියාවට ගිය අතරේ කොහොමද ඒකත් වැදගත් අපි රටේ ලෝකයේ හැමදේම දැනගෙන ඉන්න ඕනේ. යතර ඉන්දියාවේ කාරණාව ගැන යලිත් අවධානය දුන්නොත් කෘෂිකාර්මික නව ප්‍රතිපත්ති නිසා ඇතිවුණු කැළඹිලිකාරී තත්ත්වය අර්බුදකාරී තත්ත්වය නිමා කරමින් අගමැති මෝදි ගහපු ගැසට් රිවර්ස් කර ගැනීමත් එක්ක ඇති වූ තත්ත්වය පිළිබඳව අල් ජසීරා වැනි ජාත්‍යන්තර ප්‍රවෘත්ති සේවාවන් වාර්තා කරපු ආකාරයට ගොවි ජීවිත 700ක් පමණ බිලි දෙන්න වුණා
මේ තීන්දුව හකුලා ගන්නා තැනට ඒම දක්වා අවුරුද්දක විතර කාලයක් ඔහුට සටන් වදින්නට සිදු වුණා. හැබැයි අවසානයේ ගොවින් උපුටා දක්වමින් මේ ප්‍රවෘත්ති සේවාවන් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළ තිබුණා. ගොවින් ජයග්‍රහණය කළ බව තමාගේ අනාගත ජයග්‍රහණය උදෙසා වන්නට ඇති මෝදි මෙවැනි තීරණයකට එළඹෙන්නට ඇති ඉන්දියා අග්‍රාමාත්‍යවරයා කෙසේ වෙතත් ගත්තු තීරණ නැවත හකුලා ගන්නට ඔහුට සිදු වෙලා තියෙනවා. මේ අතරේ ඉන්දියාවේ අපෙත් ඇති හැකි බල සම්පන්න අය බලය තව වැඩි කරගන්න යන තැනක් තමයි තිරුපති වඳින්න යන සුප්‍රකට ස්ථානයක් ලංකාදීපේ වාර්තා කරනවා තිරුපති යට වෙයි කියලා. දින ගණනක් තිබෙන මහවැසි තත්ත්වයක් එක්ක සිය ගණනක් තිරුපති කෝවිලේ කොටු වෙලා ඉන්නවා අධික ජල ගැලීම් තත්ත්වයක් එක්ක. අධික වැසි සහ ජල ගැලීම් වලින් තිරුපතිත් යට වෙලා ඉන්දියාවේ. තිරුපතිවල එහෙම වෙනකොට ත්‍රිකුණාමල කෝණේශ්වරන් කෝවිල් බිමේ ගසක අත්තක් කැපුවයි කඩහිමියෙක් අත්අඩංගුවට ගත්තු සිද්ධියක් පිළිබඳවත් අද ලංකාදීප පුවත් වාර්තාවක අපට දකින්නට පුළුවන්කම තියෙනවා. ඉන් පස්සේ අපි එමු තවත් වාර්තා කිහිපයක් බලන්න. ඒ අතරේ අපිට මේ පුවත්පත් කීපේම ලංකාදීපයේ දිනමිනාදී පුවත්පත්වල දකින්නට පුළුවන්. දිනමිනෙත් තියෙනවා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ මහත්වරු ඊයේ උදෑසන අනුරාධපුර ඓතිහාසික ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගන්න ආශිර්වාද ලබා ගැනීමට ගියා. ඒ වගේම මහා සෑ වන්දනාවට එක්කාසු වුණා. සදහිරු සෑරදුන් ජාතියට දායාද කිරීම සසුනට පූජා කිරීමෙන් පස්සේ පැවති අනිකුත් ආගමික චාරිත්‍ර වලට එකතු පහත වුණා. ඒ පිළිබඳව යම් යම් අවස්ථාවන් අද අපට දකින්නට පුළුවන්. අටම ස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිසුමන ධම්මරක්කිත සිරිනිවාස නායක හිමියන් බැහැදුටු අවස්ථාව ආදී සුවිශේෂ අවස්ථාවන් අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. දිනමින වාර්තාවේ ඒ වගේම ලංකාදීපයත් වාර්තා කරනවා ජනපති අගමැති ශ්‍රී මා බෝධිය වැද පුදා ගනී කියලා. ඉන් පස්සේ අපි අවධානය යොමු කරනවා ලංකාදීප පුවත්පතේම තියෙන මෙන්න මේ සිරස්තලයටත් ඉඩම් කොමිසමේ ලිපිගොනු 200ක් අතුරුදන් ව්‍යාපෘතියට ගත් 214ක් අනුමැතියක් නැතිව ස්ථිර කරලා කියලත් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ වටිනා ලිපිගොනු 200ක් අස්ථානගත වීමක් පිළිබඳව පොදු ව්‍යාපාර පිළිබඳව කාරක සභාව නැත්නම් කෝප් කමිටුවේදී තොරතුරු අනාවරණ වීමක් ගැන ලංකාදීපේ වාර්තා කරනවා. ඉරිදා මව්බිම පත්තරෙත් මේ ගැන වාර්තා කළ තිනවා. ඉඩම් සංස්කරණ කොමිසමට අයත් ඉඩම් අක්කරයක් රුපියල් 500 ගානේ දීපු සිදුවීමක් පිළිබඳව හෙට අපිට වැඩි විස්තරය පිළිබඳව බලන්න පුළුවන් වෙයි. ඒ කෝප් කමිටුවේ අනාවරණ කරගත කාරණාව පිළිබඳව එලෙස ලංකාදීප ප්‍රධාන සිරස්තලයක වාර්තා කරලා තියෙනවා. ඊට පස්සේ අපිට දකින්නට පුළුවන් ලිත්‍රෝ ගෑස් සිලින්ඩර ලක්ෂ 8ක් ලබන සතියේ වෙළඳපළට එනවා කියලා. ග්‍රහස්ත ගෑස් සිලින්ඩර ලක්ෂ 8ක් ලබන සතියේ වෙළඳපළට නිකුත් කරන බව ලිත්‍රෝ ගෑස් සමාගම ප්‍රකාශ කරනවා කියලා ගෑස් නැවත්තාවක් කියලා කියනවා. කොහොම වුණත් මේ වෙනකොට මේ ගෑස් හිඟයක් ඇතිවීමත් එක්ක පහුගිය කාලේ මිල වැඩි වීමයි ගෑස් හිඟයි මේවත් එක්ක ගෑස් ටැංකිය අලුතින් ලබා ගැනීමට එහෙම යාමේදී ඒකත් දැඩි මාෆියාවකට ලක් වෙලා තියෙනවා කියලා ජනතාව තුළ දැඩි චෝදනාවක් තිබෙනවා. කීය හරි දීලා ගන්න ගෑස් නැති එක තමයි ලොකුම ප්‍රශ්නේ කියලායි ජනතාව දැඩි ලෙස මැසිවිලි නගන්නේ කියන එක විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ. දිබයිනත් මේ ගැන වාර්තා කරලා තියෙන ඒ වාර්තාව තමයි ඔබ දුටුවේ ගෑස් සිලින්ඩර ලක්ෂ 8ක් ලබන සතියේ වෙළඳපළට කියලා. ගෑස් පිළිබඳව සැකසුණු වාර්තාවක් තියෙනවා ප්‍රවෘත්ති වාර්තාවක්. ඊයේ ප්‍රවෘත්ති ප්‍රකාශය අඩංගු වෙච්ච අපි එකත් බලලෙමු. මාස 3කට වැඩි කාලයක සිට ගෑස් හිඟයක් ඇති වුණා. සමහරුන් ගෑස් සිලින්ඩර් කර තියාගෙනත් ගියා. අදටත් ලාෆ් ගෑස් සිලින්ඩර් ගැන කිසිම කතාවක් නැහැ. හැම තැනම ලාෆ් ගෑස් වෙළඳ සැල් වසා දාලා ලිට්‍රෝ ගෑස් යම් ප්‍රමාණයකට හෝ බෙදන්නට උත්සාහ දරමින් ඉන්නවා. ලිට්‍රෝ ආයතනයේ 80%ක වෙළඳපොළට හිමිකම් කියනවා. ඒ වගේම ලාෆ් සමාගම නොමැතිවීම මේ වෙලාවේ අපේ ඉල්ලුම 20%කින් වැඩිවීමක් දක්නට ලැබෙනවා. දෛනිකව අවශ්‍යතාවයේ සිලින්ඩර් 70000ක් පමණ ගෘහස්ත සිලින්ඩර්. නමුත් අපි මේ වන විට සිලින්ඩර ලක්ෂයකට අධික ප්‍රමාණයක් වෙළඳපොළට නිකුත් කරමින් පවතිනවා මේ සතිය ඇතුළත. ඒ වගේම ඉදිරි සතිය ඇතුළත නැවත සිලින්ඩර් ලක්ෂයක දෛනික නිෂ්පාදනයක් අපි ඉදිරියට කරගෙන යනවා. මේ වන විට අපිට සියලුම තොග ලැබෙමින් පවතිනවා. රජය සහ සභාපතිතුමා මහ බැංකුව මැදිහත් වෙලා මේ සියලුම අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් පවතිනවා. දින 6ක් විතර ඇතුළත සියලුම අලෙවි නියෝජිත ස්ථානවල තොග රැස් කිරීමේ හැකියාව අපිට ලැබෙනවා. සෑම දින දෙකකටම ගෑස් නෞකාවක් අපිට ලැබෙනවා. ඉදිරියේදී මේ තත්ත්වය පවතිනවා. දෛනික අවශ්‍යතාවයට වඩා 25%කටත් අධික ප්‍රමාණයක් මේ වෙන විට අපේ වෙළඳපොළට නිකුත් කරනවා. කිසිම ගෑස් ලැබීමේ අඩුවක් අපිට නැහැ.
කලදුටු කල වලහින සමහර වෙළෙන්දන් තිබුණ ගෑස් සිලින්ඩරත් හංගලා මිල වැඩි කරලා පාරිභෝගිකයන් ගසාකෑ අවස්ථා එමටයි. ඒ වගේම ගෑස් හිඟේ නිසා සාමාන්‍ය කෑමකඩ සමහරක් වහල දැම්මා. ගෑස් කියන්නේ අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍යයක්. ජනතාවට ගෑස් හිඟය මොනතරම් දැනුණද කිව්වොත් ඊට හොඳම උදාහරණය භූමිතෙල් ලිප්. අද භූමිතෙල් ලිප් වෙළඳ පොලේ හොයාගන්න නැහැ. මාසයක් විතර බඩු නැහැ. හැමදාම මිනිස්සු ඉල්ලනවා බඩු නැහැ. ඒකපස්සේ ලාම් තොලත් නැහැ, ලිපත් නැහැ. දෙකම නැහැ. අනිත් එක ලොකුම ප්‍රශ්නේ ගෑස් නැති ඉන්න තමයි. දැන් කොළඹ ඉන්න මිනිස්සුන්ට මේ දර ලිපත් නැහැ නේ. ඊට පස්සේ ඒගොල්ලන් පාවිච්චි කරන ලාම් තොලත් පාවිච්චි කරනකොට බලනවා ඒත් නැහැ බඩු. පාරිභෝගිකයන් හරිම අසරණ තත්වයකට පත් වෙලා ඉන්නේ. ඒ වුණත් දැන් ගෙන්නන කට්ටිය නම් හොඳ තත්වයක ඉන්නවා. ගන්න කට්ටිය තමයි දැන් අසරණ වෙලා ඉන්නේ. අසාධාරණ වෙන්නේ දුප්පත් මිනිහට තමයි. දැන් ගෑස් නැති නිසා තමයි මේ වගේ තත්ත්වයක් උදා වෙලා තියෙන්නේ. ගෑස් තියෙනවා කිසිම ලිපක් මෙච්චර අලෙවි වෙන්නේ නැහැ. භූමිතෙල් ලිප්වල මිල පවා ඊටාම අසාධාරණ ලෙස ඉහළ දාන්න සමහර වෙළඳුන් ක්‍රියා කළා. ඉන්ධන හල්වල භූමිතෙල් පෝලිම් වැඩිපුරම ඇති වුණේ ගෑස් හිඟේ නිසා බව සත්‍යයක්. අද වන විට වෙළඳ පොලේ විදුලි උදුන් බරපතල ලෙස හිඟයි. රුපියල් 3-4,000ට තිබුණු දඟර විදුලි උදුන් 10-15,000ට මිල ඉහළ දැම්මේ අප මුලින් සඳහන් කළ කලදුටු කල වල ඉහින සමහර වෙළඳුනුයි. මේ සියලු ප්‍රශ්න සලකා බලද්දී එක් කරුණක් පැහැදිලි. අපට නැවත ගල් යුගයට යා නොහැකි. බරකරත්ත යුගයට යා නොහැකි. ඒ නිසා ජනතාවගේ අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය කුමන හේතු යටතේ හෝ අඩු නැතුව සැපයීමේ වගකීම රාජ්‍ය සේම පෞද්ගලිකාංශයත් සතු වෙනවා. ගෑස් ගැන එලෙස අපි ප්‍රවෘත්ති වාර්තාවෙන් උපුටාගෙන ඔබට ඉදිරිපත් කළේ. ඊළඟට අපි දිවයින පත්තරේ බැලුවාම කාරණා කීපයක්ම අද දකින්නට පුළුවන්කම තිබෙන ඊයේ පාර්ලිමේන්තුව තුල වාදයට විවාදයට ලක්වුණු උණුසුම් කාරණාත් මේ අතරේ තිබුණා. උණුසුම් වාද විවාද දකින්නට ලැබුණා. ඒ අතරේ පාර්ලිමේන්තුවට නෙමේ ගෙදර දොරකදීත් කතා බහ කරන්න නුසුදුසු වචන වලින් පවා ආමන්ත්‍රණය කරගන්න ආකාරය තමයි අපි විසින් පත් කරලා අපු ජනතා නියෝජිතයින්ගේ හැසිරීම් වල අපට දකින්නට ලැබුණේ. ඊළඟට අපි එමු ඒ නිසා මේ දිවයින පත්තරේට උද්ඝෝෂණවලදී පැතිරෙන කොවිඩ් සඳහිරු සෑය විවෘත කළදා සිල් ගත්තාද? රෝහිණී කවිරත්න පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරයි. ගෞරවාන්විත පින්කමක් උද්ඝෝෂණයකට සමාන කරන්න එපා. රාජ්‍ය ඇමති ශ්‍රේහන් සේමසිංහ. මනෝ ගණේෂන්ට කොවිඩ් සජබ සියලු මන්ත්‍රීලාව PCR කරන්න. ප්‍රසන්න රණතුංග. අනුරාධපුර ජනපති නිල නිවසේ 2000කට පාටිදාන එක හරිද? හර්ෂණ රාජකරුණා. ඊට පස්සේ හමුදා නිලධාරියෙකුගේ වැඩක් රජයේ පිට දමා මඩ ගැහුවා. මිලේනියම් සිටි පාවාදීම බොරුවක්. සරත් ෆොන්සේකා. ඔය දිවයින පත්තරේ මේ පාර්ලිමේන්තුව තුල දැක් වූ අදහස් වාද විවාද වලින් උපුටාගත් කාරණා. ඉන් පස්සේ මේ දේශපාලනඥයන්ගේ අදහස් දැක්වීම ඇතුලේ අපට දකින්නට පුළුවන්කම තිබෙනවා ආණ්ඩුවෙන් යන්න වුණත් අපි සූදානම් අපේ කරපිටින් ගිහින් බඩපිනුම් බෑ ප්‍රාදේශීය සභා අයවැයවලදී ඕන දෙයක් කරන්න කියලා සන්ධාන මහලේකම් මහින්ද අමරවීර ප්‍රාදේශීය සභා මන්ත්‍රීන්ට කිව්වයි කියලා කතාවකුත් ලංකාදීප පුවත්පත අද ගෙන එනවා අපට දකින්නට පුළුවන්කම තියෙනවා. ජනපති නිලධාරීන්ගේ වාහන පෙළපාලි රුහුණු කුමාරි වගේ දිගයි කියලා තවත් මන්ත්‍රීවරයෙක් නගන චෝදනාවක් චන්දිම මන්ත්‍රීවරයාගේ චෝදනාව මේ ආණ්ඩුවේ ඉඳගෙන ආණ්ඩුව පැත්තටම එල්ල කරන චෝදනාවක් ලංකාදීප පුවත්පතේ දකින්න පුළුවන්කම තිබෙනවා. ජනාධිපතිවරයා මොනතරම් ලබා ගන්න සැප සම්පත් අවම කරාට Tamanගේ ගෙදර ජීවත් වුණාට පාවිච්චි කරන වාහන සංඛ්‍යාව අඩු කරාට වියදම් අඩු කරනවා කිව්වට පහළ ඉන්න අයගේ කටයුතු පිළිබඳව එලෙස ඔහු අවධානය යොමු කරනවා. මීට වඩා තව කාරණාත් සාකච්ඡාවට ලක් වුණා ඊයේ පාර්ලිමේන්තුව තුල. අතර දිනමින පත්තරේ දකින්න පුළුවන්කම තිබෙනවා. අයවැය විවාද කාලේ සතියකට මන්ත්‍රීවරුන් 67කට ප්‍රශ්න 115ක් අහන්න ඉඩ කාරක සභාවෙන් තීරණයක්. මේ ආදි කාරණා අපිට මුණ ගැසෙද්දී අපි යමු පාර්ලිමේන්තුවට. ඊයේ පාර්ලිමේන්තුව තුල වඩාත් අවධානය දිනාගත් අදහස් දැක්වීම. පෙරේද අපේ ගෑස් එක ඉවර වුණා. අද වෙනකන් අපිට ගෑස් එකක් ගන්න විදිහක් නැහැ මේ මාධ්‍ය වෙල. වැඩිම මුදල් වෙන් කිරීම තියෙන්නේ ජාතික ආරක්ෂාවට බිලියන 373.5ක්. මාට ලූතර් කිං කියනවා සමාජ සංවර්ධනයට වඩා හමුදාමය ආරක්ෂාවට වසරින් වසර වැඩි වශයෙන් මුදල් වැය කරන ජාතියක් ටිකෙන් ටික ලං වෙන්නේ ආධ්‍යාත්මික මරණයකට කියලා. අධ්‍යාපනයටත් සෞඛ්‍යයටත් දෙකටම වෙන් කළ මුදල එකතු කළත් ජාතික ආරක්ෂාවට වෙන් කළ මුදලට සමාන වෙන්නේ නැහැ. මිග් ගනුදෙනුවේ දෙවෙනි ජවනිකාව නැවතත් රඟ දක්වන්නද කියලා
මේ රටේ ජනතාවට ප්‍රශ්නයක්. ඊයේ සඳහිරු සෑයේදී කොවිඩ් තිබුණා නම් ඒ කොවිඩ් වෛරස් එක සිල් අරන්ද තිබුණේ. සඳහිරු සෑය මේ මහා පුණ්‍යෝත්සවය කරුණාකරලා උද්ඝෝෂණයකට සමාන කරන්න එපා. මේක මේ රටේ යුද්ධය අවසන් කරලා මේ රණවිරුවන්ට කරපු ගෞරවය විපක්ෂයට බෞද්ධ ආගමත් එක්ක වෛරයක් තියෙන. කරුණාකරලා ආගම්වාදේ ජාතිවාදේ මේක පතුරවන්න එපා. නැමතුමා අදත් ඊයේ තිබියනේ. එතකොට පෙරේදත් ඇවිල්ලා විනාඩි 5ක් ඉඳලා ගියා මේක පාර්ලිමේන්තුවට කරන නිග්‍රහයක්. මෙතන මේ සභාවේ බොහෝ විපක්ෂයේ මන්ත්‍රීවරු මාස් එක දාගෙනත් නැහැ. මෙතන මේම බලනකොට ඒ අය දාගෙන ඉන්නේ නැහැ. අර සජිත්ගේ මෝටර් රැල්ලේ හින්දා මේ පොසිටිව් වෙන ප්‍රමාණය වැඩි වෙනවා. අනුරාධපුරයේ ජනාධිපති නිලනිවසේ බර්ත්ඩේ පාටියක් දාලා තියෙනවා 2000කට වඩා. උද්ඝෝෂණය කරනකොට කොවිඩ් එනවයි කියනවා. උපන්දින සාද පවත්වනකොට කොවිඩ් එන්නේ නැත්ද? මේ ආණ්ඩු දෙකම පරිදි කරා. FCID එකක් දාලා අර ජොන්ස්ටන් ලව ප්‍රසන්න රණතුංග මහත්තයා. එතකොට ඒ අර දැම්මා. මෙතන ඉන්නවා රෝහිත. මහින්ද මහත්තයා වෙනුවෙන් කතා කරා. ඊට පස්සේ මාස 3ක් හැන්නුණා. බය වුණා. අනේ කුමාර අයියේ ඔයාට පුළුවන් නම් ඔයා ආණ්ඩුවේ කියලා කැබිනට් ඇමතිකමක් අරගෙන මාවත් බේරගන්නේ. මං කිව්වා මොකටද බං ආණ්ඩුවට යන්නේ? පිස්සුද? ඔබ බය නැතුව හිටා. පොලිසියෙන් 100ක් ඉදිරිය වැඩ කරා. මහින්ද මහත්තයාගේ වෙදිවදින්න නැති කාර් දෙකක් මම වත්තේ හංගගෙන ඉන්නවා අයියේ. CID එකෙන් එනවනේ කට උත්තර ගන්න. ඔන්න හැංගෙනවා. ජේෂ්ඨයින්ගෙන් ඕගලන් ඉගෙන ගන්න. අපි හැංගුණා නම් මට කළුතර මිනිස්සු කළුගන්තොට සිංහයා කියන්නේ නැහැ. අපි හිතන්න ඕනේ අපේ දරුවෝ ගැන. අපි හොඳ ජාතික ප්‍රතිපත්තියක් හදන්න ඕනේ. ගෑස් සිගයක් තිබෙනවා. සිමෙන්ති හිගිය ක්‍රමක්‍රමයෙන් අද මේ පාලන මිල ඉවත් වුණාට පස්සේ අද අඩු වෙමින් පවතිනවා. ගැසට් එකක් මගින් මිල පාලනය කිරීමේ කාර්යභාරය කරන්න පුළුවන් කමක් නැති වුණත් මේ වගකීම ඉටු කරනු ලබන්නේ විශේෂයෙන්ම පාරිභෝගික ආරක්ෂා කිරීමේ වගකීම නිසා. රුපියල් 1000ක් අරන් ගියාම shopping bag එක පිරෙන්න බඩු ගේන්න බෑ. කන්නේ කොහොමද මිනිස්සු? මේ ආණ්ඩුව අපේ අහිංසක දුප්පත් ජනතාවගේ ලේ උරා බොන ආණ්ඩුවක් වගේ බවට පත් වෙලා තියෙනවා. I like the dreams of the future better than the history of the past. අතීතයේ ඉතිහාසයට වඩා අනාගතයේ සීන තෝරා ගනිමු. අපි එකතු වෙලා හඹාගෙන යමු. නාගරික සංවර්ධන අධිකාරියක් මොකටද පරිසර අමාත්‍යාංශයක් තියෙද්දි මේ මුතුරාජ වෙල පවරගන්නේ. ගොදුරකට ගිහිලා වැඩේ වැරදුනහම කියන ප්‍රකාශයක්ද? සංරක්ෂණය කිරීමේ වගකීම තියෙන පරිසර අමාත්‍යාංශයට. එහෙනම් නාගරික සංවර්ධන අධිකාරියට නෙමෙයි. මෙතුමා ඇමති විදියට ඉද්දි තමයි ඔය ඉඩම පවරගෙන ගොඩ කළේ. එතකොට ඔබතුමාලාට නීති ක්‍රියාත්මක කරන්න ඉඩ තිබුණේ නැද්ද? ඔබතුමා ඉතිහාසයට දෝෂ කියා ඉන්නා මිසක් තමුන්ගේ අවුරුදු දෙකක් ආණ්ඩුව අරගෙන ඉන්නවා. ජෝන් අමරතුංගට ඕන විදියට කෑලි කෑලි දුන්නා. එතකොට මෙතුමා පරිසර නියෝජ්‍ය රාජ්‍ය ඇමති වලිගේ පස්ස පැත්තේ ගහගෙන හිටිය කීක් කීක් ගගා මිස වචනයක්වත් කතා කරේ නැහැ. ශක්ති සහල්ලගේ සභාපතිවරයා මොකද්ද මේ කළේ? සභාපතිවර කරේ ඔබතුමාට දේශපාලනය කරපු එක. මම කිසිම විදියකට ඔය කියන සම්බන්ධතාවයක් නැහැ. කරුණාකරලා පොලිසියට හරි කොහෙට හරි ගිහිල්ලා ඒ සභාපති ගැන කම්ප්ලේන් කරන්න කියලා. විගණන වාර්තාව මන් ළඟ තියෙනවා. එතකොට මේ හාල් සම්බන්ධයෙන් තියෙන සෞම්පකාර සමිතිය සුවසැරිය සංග්‍රහ වැය ලෙස අධ්‍යක්ෂක මණ්ඩලයේ අනුමැතියෙන් රුපියල් 43000ක් 7-5ක් හොරකම් කෙරුවත් හොරකමමයි. සුවසැරියට වියදම් කරා කියලා ශක්ති සහල් ව්‍යාපාරයෙන් ඒක අමූලික පට්ටපල් බොරුවක්. මිලේනියම් සිටි සිද්ධිය වෙනකොට මම යාපනයේ ආඥාපති. එතෙන්දී ඇත්ත වශයෙන්ම තිබුණ කොළඹ සේෆ් හවුස් එකක්. ඒකේ කිව්වා දිගදුර විහිදුම් කරන අවියවුදයක තිබ්බා කියලා. ඒක අමූලික බොරුවක්. හමුදායේ බුද්ධියංශ කවදාවත් දිගදුර විහිදුම් කරේ නැහැ. කොළඹට RPG ගේන්න ක්ලේම බෙම්බ ගේන්න අවශ්‍ය නැහැ. ඒවා කරේ විශේෂ බලකාය. එතන ඒවා තියාගෙන හිටපු එකේ යම්කිසි හමුදායේ ජේෂ්ඨ නිලධාරියෙක් කරපු අයථා වැඩක් රජයක් පිටින් දාලා මඩ ගහන්න මේගොල්ලෝ හැමදාම හැදුවා. ඒ වෙලාවේ මේ රණවිරු පාවා දීම් වගේ ඒක විකුණලත් ඒ වෙලාවේ තිබුණ රජයේ පෙරලාට ක්‍රියා කරා. නමුත් මිලේනියම් සිටියේ හිටපු අත්අඩංගුවට ගත්ත එක මම රණවිරුවෙක් ඇටියට කියනවා. ඒක කිසිම නීති විරෝධී සිද්ධියක් ඇතර උදේ නැහැ. අප පුවත්පත් තුලින් උපුටාගත් කතා අදහස් වගේම තවත් ඒවා ඒ වාර්තාව තුළ අන්තර්ගත වුණා. කෙසේ වෙතත් මේ ඩලස් අලහප්පෙරුම අමාත්‍යවරයාගේ අදහස් දැක්වීම ඊයේ පාර්ලිමේන්තුව තුළ බොහොම කැපී පෙනුණා. එය බොහොම මධ්‍යස්ථ කෘතහස්ත අදහස් දැක්වීමක් ලෙස තමයි විචාරකයන් දුටුවේ. දිනමින පුවත් වාර්තාවක දකින්නට පුළුවන්කම තිබෙනවා විපක්ෂයේ සිටිද්දී හැමෝම බෝසත් ආණ්ඩුව ගත්තහම දේවදත්ත වෙනවා කියලා. එතුමා එහෙම කියනකොට සාදර බණ්ඩාරගේ සින්දුවත් මතක් වෙනවා කතා හදන උන් සේරම බෝසත්ද කියලා. පොඩ්ඩි සින්දුව. කොහොම වෙතත් මේ ඉන්න පාර්ලිමේන්තුව නියෝජනය කරන අද ඉන්න බලාපොරොත්තු වෙන මේ කාට කාටත් ඉතාම වැදගත් වෙන අදහස් දැක්වීමක් කියලා අප විශ්වාස කරනවා. ඒ සමස්ත කතාව අරගෙන ඔබට බලන්න පුළුවන් නම් යම් අවස්ථාවක. කෙසේ හෝ වේවා පාර්ලිමේන්තුව තුළ මේ වගේ වාද විවාද ඇති වුණා. උණුසුම්ම තැන් අපිට දකින්නට නොලැබුණත්. දිනමින පත්තරේ ඒ අතරේ වාර්තාවක දකින්නට පුළුවන්කම තියෙනවා. ඇමතිවරුන් සංඛ්‍යාව සීමාව ඉක්මවා යාම ව්‍යවස්ථාවට පටහැනි. වර්තිකයන්ගේ ජාතික පෙරමුණේ ලේකම්ගෙන් පෙත්සමක්
අද දිවයින ප්‍රධාන සිරස්තලයට ආවම බැසිල්ගේ ඇමති ධුරය ගලවන්න ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පිටසමක් ව්‍යවස්ථාවට පිටින් ඇමති ධුර 6ක් දීලා කියලා එහෙම තවදුරටත් සඳහන් වෙනවා. ශ්‍රී ලංකා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් ප්‍රමාණයට වඩා කැබිනට් අමාත්‍යවරුන් දෙදෙනෙකු හා රාජ්‍ය අමාත්‍යවරුන් සිව් දෙනෙකු පත් කිරීමෙන් ශ්‍රී ලංකා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බවට නිගමනය කරන ලෙසිලා වෘත්තීය ඉංජිනේරුවරයෙකු වන කපිල රේණුක පෙරේරා මහතා ඒ ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළ බව තමයි මේ දිවයින ප්‍රධාන සිරස්තලයේ වැඩිදුරටත් වාර්තා කරන්නේ. අපි බොහෝ කරුණු ඉදිරිපත් කළා, තවත් බොහෝ කරුණු ඉදිරිපත් කරන්න තිබෙනවා. ඊට කලින් විරාමයක් අරගෙන. අද දවසට අදාළ පත්තර බලද්දී අපිට රටක් විදියට සතුටු වෙන්නටත් පුළුවන්. එතුමාටත් බොහොම ගෞරවයක්, අභිමානයක්, ආඩම්බරයක් දැනෙනවා ඇති මේ ලැබුණු ගෞරවයත් එක්ක හිටපු යුද හමුදාපතිතුමා පිළිබඳව සුබ පුවතක් අහන්නට ලැබුණා. ලංකාදීප පුවත් වාර්තාවක තියෙනවා හිටපු යුද හමුදාපති මහේෂ්ට ඇමරිකාවෙන් ගෞරව සම්මානයක්. මේක මේ Hall of Fame සම්මානයක් කියන්නේ ජාත්‍යන්තරයේ ගෞරවයට විශිෂ්ටතමයින්ගේ ලැයිස්තුවකට ඔහු ඇතුළත් වූ අවස්ථාවක් විදිහටයි සලකන්නට පුළුවන්. හිටපු යුද හමුදාපතිවරයෙකු වන ජෙනරල් මහේෂ් සේනානායක මහතා ලොව විශිෂ්ට හමුදා නායකයෙකු වශයෙන් ඇමරිකාවේ එක්සත් ජනපද අනහා මාණ්ඩලික විද්‍යාලයේ විශිෂ්ටතමයින්ගේ ලැයිස්තුවට ඇතුළත් වෙලා තියෙනවා. එක පැත්තකින් අපේ විරුවෝ විශිෂ්ටතමයින්ගේ ලැයිස්තුවට ඇමරිකාවම ඇතුළත් කරගන්නවා. අපේ අවසන් සටනට පනදුන් ඇතැම් විරුවෝ අනදුන් නායකත්වය දුන් ඇතැම් විරුවෝ ඇමරිකාවට පය තබන්නට තහනමුන් බවට පත්වෙනවා. එක තමයි ස්වභාවය. නමුත් කෙසේ හෝ වේවා අපි හිටපු යුද හමුදාපති මහේෂ් සේනානායක මහතාට අපේ සුභාශිංසනය පිරිනමන්නට මේ අවස්ථාවක් කරගන්නවා. ඒ එක්කම ඔහුට ඒ විදිහට ඇමරිකාවෙන් මේ ආරක්ෂක නිලධාරියෙක් විදිහට හමුදා නිලධාරියෙක් විදිහට ජාත්‍යන්තර පිළිගැනීමක් ලබා දෙනකොට පසුගියදා මහේල ජයවර්ධන මේ Hall of Fame ක්‍රිකට් විශිෂ්ටතමයින්ගේ ලැයිස්තුවට ක්ලයිව් ලොයිඩ් අතින්ම පත් වුණා. ඒ තාම සුවිශේෂ අවස්ථාවක්. මේ වනතෙක් මුත්තයා මුරලිදරන්, කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන තමයි අපේ රටෙන් මේ විශිෂ්ටතමයින්ගේ ලැයිස්තුවට ඇතුළත්ව සිටින ක්‍රීඩකින්. ඒ නිසාම ඇතැම් අය ප්‍රශ්න කරනවා සනත් ජයසූරියලත් ඔය ලැයිස්තුවට ආ යුතු නැද්ද කියලා. කෙසේ හෝ වේවා එලෙස ජාත්‍යන්තරයේ ඉහළ පිළිගැනීමක් මහේල වැනි විශිෂ්ට අග්‍රගණ්‍ය ක්‍රීඩකයෙකුට හිමිවීමත් අපි යලි මතක් කර දෙන්නට කැමතියි. මේ අතරේ අපි මේ ඔවුන් පිළිබඳව බොහොම ආඩම්බරෙන් උද්දාමයෙන් කතා කරනකොට අපේ රටේ පුවත්පත් කලාවේ ජීවතුන් අතර සිටි ජ්‍යෙෂ්ඨතමයා විදිහට සලකන්නට පුළුවන් සිරිලාල් කොඩිකාරයන් සමුගැන්ම පිළිබඳව අද වාර්තා දකින්නට පුළුවන්. ලංකාදීප පුවත්පතේ මා දැක්කා දිනමිනෙත් වාර්තා කරලා තියෙනවා. ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදී සිරිලාල් කොඩිකාර අභාව ප්‍රාප්ත වීම පිළිබඳව. මෙහෙම කිව්වට වඩා පත්තරත් එක්ක ජීවත් වෙන කියවපු එදා මෙදා පාඨකයෝ ඔහු දන්නේ රංචගොඩ ළමයා කියලා. ඒ නිසාම අපිට දකින්න ලැබුණ සමාජ මාධ්‍ය තුල එහෙමත් ඔහු පිළිබඳව බොහොමන් දක්වමින් බොහෝ සටහන් හුවමාරු වන ආකාරයක් රංචගොඩ ළමයා සමුගත් අය කියලා. කොමුණත් වමේ දේශපාලනය තුල ඔහු තමන්ගේ ඔහුට දේශපාලනමය මතයක් තිබුණා. ඔහු බොහොම ඍජුව අදහස් දැක්වූ කෙනෙක්. ඒ වගේම ඔහු පුවත්පත් කලාවේදියෙක් පමණක් නෙමෙයි ඔහු කලාකරුවෙක්. ඒ නිසා විවිධ වූ කලා ඉසව් නිර්මාණ තුල ඔහුගේ නම ලියවෙනවා, කියවෙනවා. ඊළඟට සිංහල ජාතිය පුවත්පතේ පටන් ආරම්භී ඔහුගේ මාධ්‍ය භූමිකාව චාරිකාව තුල විශේෂාංග කතුරුවරයෙකු ලෙස විතක අපට මුණ ගැසෙනවා. දවස ඇත්තාදී පුවත්පත් තුල මා මේ කියු කාරණා වගේම තවත් ඔහු ගැන අපිට දැනගන්න පුළුවන් ප්‍රවෘත්ති වාර්තාවකුත් තිබෙනවා රංචාගොඩ ළමයාගේ නික්ම යාම පිළිබඳව. පුවත්පත් ලේඛකයෙකු සහ ග්‍රන්ථ කතුවරයෙකු ලෙස සිරිලාල් කොඩිකාර මහතා පාඨකයා අතර ජනප්‍රිය චරිතයක් වූවා. පුවත්පත් කිහිපයකම අකුරු කළ ඔහු ඇත්ත පුවත්පතේ විශේෂාංග කතුවරයා ලෙසත් කටයුතු කළා. සිරිලාල් කොඩිකාර මහතා ජනතාවට මතක හිටින දේ සටහන් කළේ සිය අදීන දේශපාලන මතය සමග සිට ගනිමිනුයි. මගේ සාක්කිය, කැලිස්තාගේ සවහරිය, ටයර් සෑය, කණේරු මල්, මාදුටු කෝසල සිහිනිය, දියවැලක් ඔසේ ලේන් ලියූ කවි සිරිලාල්
ශ්‍රීලාල් කොඩිකාරයන්ගේ කෘතිය අතර වෙනවා. ඇත්ත පුවත්පතේ විශේෂාංග කතුවරයා ලෙස වඩාත්ම ඔහු ජනප්‍රිය වූයේ රංචාගොඩ ළමයා යනුවෙනුයි. ඔහු ලියූ ජනප්‍රිය පදවැලක් වනුයේ එහෙව් රටේ රංචාගොඩ ඉපදීලා රුහුණු රටට මන්දීලා ඉලව්වේ දෙමට පොතු කකා කට හම යන්නෝයා හැම දෙයනේ මගේ වාහේ රකෝ රකෝ. ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදී ශ්‍රීලාල් කොඩිකාරයන්ගේ අභාවය පිළිබඳ වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලයේ බලවත් ශෝකය. අද දිවයිනත් වාර්තා කරන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සිරිලාල් කොඩිකාර අභාව ප්‍රාප්ත වීම පිළිබඳව මෙරට විසූ ජ්‍යෙෂ්ඨතම පුවත්පත් කලාවේදිකු මෙන්ම විශිෂ්ටතම සාහිත්‍යධරයෙකු තීරු ලිපි රචකයෙකුද වූ සිරිලාල් කොඩිකාර මහතා ඊ අපාතරින් සමුගත් බව එලෙස වාර්තා කරනවා. අප කියව අකුරක් ගානේ ඔහුට අපේ ප්‍රණාමය පුදන්නට මේ අවස්ථාවක් කරගන්නවා. එතුමා කියවද්දී දිවයින පත්තරේ එකම දකින්න ලැබුණ තවත් විශිෂ්ට මිනිසෙක් පිළිබඳව නිල ඇඳුම ඇඳලාගෙන ඇඟලාගෙන සමහර වෙලාවට නිලයට නොගැලපෙන වැඩ ඇතමුන් කරද්දී සමස්ත සේවයම ඒ නිසා සේවයටම කළු පැල්ලමක් එකතු වෙද්දී මෙවැනි මිනිසුන් හරි උත්තරීතරයි. ජයසිරි මහා බෝධිය ළඟ අමතක වී දමා ගිය ලක්ෂ 10ක රන් යලි බහර දුන් පොලිස් සැරයන්වරයෙක්. ඉල්පුන් පොහෝදා අනුරාධපුර ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ අසල අමතක වී ගිය දමා ගොස් තිබුණු රුපියල් ලක්ෂ 10කට අධික වටිනාකමකින් යුත් රන් භාණ්ඩ සහ රුපියල් 4000ක පඬුරු සහිත අත්බෑගයක් විනාඩි 45ක් ඇතුළත නියම හිමිකාරිනියට ලබා දෙන්න කටයුතු කරපු උඩමළුව පොලිස් ස්ථානයට අනුයුක්තව පොලිස් සැරයන් ආනන්ද මහතා ඔහුගේ කාරුණික භාවය සහ ඔහුගේ මනුස්සකම පිළිබඳව අපි බොහොම සතුටු වෙනවා සහ ඔහු වැනි නිලධාරීන් තව තවත් මේ රටට පහළ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඔහු අගයන්නට ඔහු වැන්න වුණ අගයන්නට මේ මිනිත්තු කිහිපය අපි ගත්තේ සැරයන් ආනන්ද මහතාට අපි සුබ පතනවා ඔබ කරපු මේ උතුම් වැඩේ පිළිබඳව සහ රටේම ආදරය ගෞරවය එතුමාට හිමි වෙන්නට ඕනේ. තවත් එවැනි සිද්ධියක් මතකයට නැගෙනවා මේ අධිවේගී මාර්ගයේ එවැනි දියමන්ති මේ විදේශ රටකින් ආපු ඉහළ රාජ්‍යතාන්ත්‍රික කණ්ඩායමක නැති වෙලා තිබුණු දියමන්ති අත්පලදනාවක් ලබා දීපු නිලධාරිනියක් පිළිබඳවත් පහුගිය කාලේ අසන්නට ලැබුණා. ඒ සියලු දෙනා වෙනුවෙන් තමයි මේ ආනන්ද මහත්තයා පිළිබඳව ලිපි අපි ඉදිරිපත් කළේ. ඊට පස්සේ අපිට ඊට පහළින් දකින්න පුළුවන්කම තියෙන්නේ ජෝසප් ස්ටාලින් මහත්මයා පිළිබඳ වාර්තාවක්. ජනවාරියේදී වැටුප් ප්‍රශ්නය නොවිසඳවුවොත් යලිත් ගුරු සටන් කියලා තමයි ඔහු ඉදිරිපත් කරලා තියෙන්නේ. අද ලංකාදීපේ බැලුවාමත් පේන්න තියෙනවා ගුරු විදුහල්පති සේවා සංවෘත ගැසට්ටුව මේ මාසේ ඕනේ ආණ්ඩුවත් පොරොන්දු වුණා නොවැම්බර් මාසේ මේ සංවෘත ගැසට්ටුව ඉදිරිපත් කරනවා කියලා. ඒ අනුව දිවයින ලංකාදීප ආදී පුවත්පත්වල මේ පිළිබඳව අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. මේ අතරේ අපේ රටේ තවත් දැන් මේ අර්බුදකාරී තැනකටපත් වෙලා පහුගිය දිනවල දැනට වුණත් සමහර තැන්වල තෙල් පිළිබඳව ප්‍රශ්න තියෙනවා. අධික ලෙස දවසක් දෙකක් ඇතුළත ජනතාව තෙල් ආහනවලට තෙල් ගහගන්න ඒ වගේම කෑන් වලටත් අරගෙන යන්න කටයුතු කිරීමත් එක්ක తాවකාලිකව කෘත්‍රිම හිඟයක් නිර්මාණය වූ බවක් කියවෙනවා. කෙසේ හෝ වේවා ඉන්ධන පිළිබඳව ඇති වූ ව්‍යාකූල තත්ත්වය පිළිබඳව අපට පහුගිය දිනවල මේ සම්බන්ධ විවිධ වාර්තා අසන්නට දකින්න ලැබුණා. දැනටත් කතා වෙනවා. ඉදිරියටත් මේ පිළිබඳව කතා කරන්නට දේ තිබෙද්දී අපි පිළිබඳව වාර්තාවකට යනවා. ඊට කලින් වෙලාවත් මම හිතන්නේ බලන්න වෙලාව ඇවිත්. වෙලා බලන්න. ඉතින් khනිජ තෙල් ගැටලු පිළිබඳව කතා කරනකොට මේ දිනවල වඩාත් කතා බහට ලක් වෙන කාරණාව තමයි සපුගස් කන්ද පිරිපහදුව తాවකාලිකව යයි පවසමින් වසා දැමීමට කටයුතු කිරීම පිළිබඳව. යකර විවිධ වාර්තා ඒ පිළිබඳව අද අපිට මුණ ගැසෙන විවිධ පැතිවලින් මේ පිළිබඳව අදහස් දක්වීම දකින්න පුළුවන්කම තියෙද්දී විවිධ අයගේ අදහස් ඇතුළත් මේ පිළිබඳව සැකසෙන පුවත් වාර්තාව අපි ඒ බලලෙමු. සමස්ත khනිජ තෙල් නීතිගත සංස්ථාවේම සේවකයින් 6000ක් පමණ සිටින බවට රජය පවසනවා. ලෝකයටම තෙල් දෙන ඔපෙක් සංවිධානයේ ඉන්නෙත් සේවකයින් 300ක් බවයි මුදල් ඇමතිවරයා පැවසුවේ. සපුගස් කන්ද තෙල් පිරිපහදුවේ සේවකයින් 1300ක් පමණ ඉන්නවා. මෙතෙක් අපේ රටට ගෙන බොරතෙල් පිරිපහදු කළේ මෙහිදී. එහෙත් එකවරම සපුගස් කන්ද නඩත්තුවක් සඳහා දින 50කට වසා දැමුණා. ඒ සමගම රට පුරා ඉන්ධන බිහිතියක් මතු වුණා.
බොහෝ ස්ථානවල ඉන්ධන පෝලිම් ඇති වුණා. සපුගස් කන්ද තෙල් පිරිපහදුව වහා විවෘත කළ යුතු බවයි වෘත්තීය සමිති නායකින් නම් ප්‍රකාශ කළේ. ඒ සමගම බොරතෙල් ඇනවුම් කිරීමටද පියවර ගත යුතු බවද ඔවුන් පෙන්වා දෙනවා. ලෝකයේ බොරතෙල් අර්බුදය නොතිබිද්දි නයිජීරියානු සමාගමකට නියමිත ක්‍රමවේදයන්ට පිටින් මාස 8කට බොරතෙල් ටෙන්ඩරයක් ලබා දීලා ඒ සමාගම ලබා දීන අපොසත් වීම මත පිරිපහදුව 15 වෙනිදා වැහුවා. මේ ඇමතිවරයා කියනවා හරි සරල කතාවක්. ඩීසලුයි පෙට්‍රෝලුයි ගන්නවට වඩා රුපියල් 197ක් යනවා කියලා බොරතලෙන් හදනකොට. එහෙනම් ඇමතිතුමා ඒක දන්නවනම් මේ ආපුදා ඉඳලා ඩීසල් පෙට්‍රල් අපි හදනවා මෙට්‍රික් ටන් 1700ක් දිනක. ඒක ඩොලර් වලට හරපුවම මාසයකට කෝටි 4කට වඩා අවභාවිතා කරන්න විදේශීය සමාගම් වලට පිරිපහදු දෙල එන්න ගේන්න ඉඩ ඇරලා කොමිස් වලට යට කරලා තියෙනවා. එහෙනම් ජනාධිපතිතුමා මේකට පරීක්ෂණයක් පැවැත්විය යුතුයි. අපේ රට ඇමතිතුමා කියන මට ඩොලර් හදන්න බැහැලු. ඇමතිතුමනි දැනගන්න ගුවන් යානා ඉන්ධන මිකුල්ල අපි ඩොලර් ගන්නවා. නැව් වලට සමාගම් වලට අපි දැවිතෙල් දීලා ඩොලර් ගන්නවා. මේ දෙකම නැති කරා දිනකට බිලියන 15ක් විතර ලාභයක තමයි මේ වැහුවේ. මේක පැහැදිලිව කියනවා. මේක කොමිස්ඥාවරමක් තමයි. ඉන්ධන මිල සූත්‍රය දෙගුණකින් එනවා. බහුජාතික සමාගම් වලට ජනතාවගේ බෙල්ලම මිරිකණ්ඩ ඉන්ධන වල මිල සූත්‍රය ක්‍රියාත්මක කරනවා. ජනතාවට දෙයියන්ගෙම පිහිටයි. මේ වෙනකොට පිරිපාදුවේ බොරතෙල් කණ්ඩෝ සැපීම නොහැකි නිසා සම්පූර්ණයෙන්ම නිෂ්පාදන කටයුතු අඩාල වෙලා තියෙනවා. මේ තත්ත්වය තුළ දිගින් දිගටම පිරිපහදුව නවතා දැමීමේ ප්‍රතිඵලයක් විදිහට පිරිපහදුව අබලන් වෙන තත්ත්වයකට යන්න පුළුවන්. ඒ වගේම සේවකයෝ තමන්ගේ දෛනික රාජකාරී වලින් පරිබාහිරව තියෙන නිසාම අනවශ්‍ය බරක් දරන්න සිද්ධ වෙලා තියෙනවා පිරිපහදුවට. මේ සියලු කාරණා නිසා අපි කියනවා හැකියක්මනින් පොරතෙල් ඇනෝම් කරලා පිරිපහදුව යථාර්ථයටපත් කරගන්න කටයුතු කරන්න කියලා. මේ තෙල් පිරිපහදුව తాවකාලිකව නතර කිරීමත් ඒ වගේම මේ වෙනකොට ඛනිජ තෙල් ක්ෂේත්‍රයට ඉදිරිපත් වෙලා තියෙන අනිකුත් යෝජනා දිහා බැලුවාම බරපතල සැකයක් මතු කරනවා මේ පිරිපහදු කටයුතු නතර කිරීම පිළිබඳව. මේ ආණ්ඩුව මේ වෙනකොට ඉදිරිපත් කරලා තියෙනවා ඛනිජ තෙල් පනත ඛනිජ තෙල් සංස්ථාව සතු තියෙන ඒකාධිකාරිය අවසන් කිරීම තමයි මේ පනතේ තියෙන උමනාව. ලංකාවේ විවිධ සමාගම් වලට විදේශී සමාගම් වලට ලංකාවේ ඛනිජ තෙල් වෙළඳපොළ විවෘත කිරීම අද පෙට්‍රල් පොලිමේ ඉන්න ඩීසල් පොලිමේ ජනතාවට අපි පැහැදිලිව කියනවා මේ රට අනුගමනය කරපු ආර්ථික ප්‍රතිපත්තියේ ඒකේ වන්දිය තමයි අද අපිට ගෙවන්න සිද්ධ වෙලා තියෙන්නේ. මේ අතර තවදුරටත් තෙල් හිඟයක් රට තුල තිබෙනවාද කියලා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයාගෙන් අප විමසුවා. ඔහු පැවසුවේ මේ දිනවල ජනතාව අනවශ්‍ය ලෙස පෙට්‍රල් ඇතුළු ඉන්ධන රැස් කරමින් සිටින බවයි. එමෙන්ම දැවිතෙල් ප්‍රමාණවත් ලෙස ඇති බවද සභාපතිවරයා පවසනවා. විදුලි බල මණ්ඩලයට මේ දක්වා දැවිතෙල් අවශ්‍ය නැති බවද ඔහු පැවසුවා. ඩීසල් සාමාන්‍යයෙන් 5500 දවසකට යන්නේ. 7500 7800 8000ක් ගෙන් තියෙනවා සෞන්දර්ය නරෝදවස්. තව 2500ක් වැඩි වෙනවානේ. පෙට්‍රල් සාමාන්‍යයෙන් 3200යි 3300 මැක්සිමම්. එතකොට 3300ක් මැක්සිමම් යනකොට පෞගේ දවස් දෙකේ 4500යි 5000යි 5100යි 4900යි එතකොට ඕවගේ ගිහින්. මේ වගේ 3000 5000 යන ගියාම ඒක වෙනස් වෙනවා. මේවයි මේ කලබල වීමේ කාරණාවක් ඇති බව පෙන්නලා තියෙනවා. මේ අවස්ථාව ගන්නක මෙහෙම කලබල කරා තෙල්ලිංග වෙනවා. නමුත් මෙතෙක් තෙල්ලිංගයක් ඇති කරන්නේ නැතුව තාත්තාව තෙල් ගෑස් තියෙනවා කියලා කිව්වනම් අට විදුලි බල මණ්ඩලයේ අද දැනුවත් චෝදන ජනවාරි මාසේ මැද භාගය වෙනකම් දැන් දැවිතෙල් අවශ්‍ය නැහැ කියලා. මේ දැවිතෙල් යාලා එල්ලුවත් යම් ප්‍රමාණයක් අපි දෙන්න අපි ළඟ දැනට මෙට්‍රික් 79000ක් දැවිතෙල් අපිට මේ දවස්වල දැවිතෙල් එහෙම භාවිතාවක් නැහැ. ලබන ජනවාරි පෙබරවාරි වන විට ලෝක වෙළඳ පොලේ බොරතෙල් මිල පහළ යනු ඇතැයිද ඔහු පවසනවා. එවිට සුපුරුදු ලෙස බොරතෙල් ගෙන එන්නට හැකි බවද සභාපතිවරයා සියත සමග පැවසුවා. ඇත්තටම සමහරුනම් පවසන්නේ තෙල් සංස්ථාව රටට බරක් කියලයි. එහෙත් යථාර්ථය එය නොවෙයි. තෙල් සංස්ථාවට රට බරක් වී ඇති බවයි දක්නට ඇත්තේ. එසේ පවසන්නේ අද වන විට විදුලි බල මණ්ඩලය සහ ශ්‍රී ලංකන් ගුවන් සේවය පමණක් තෙල් සංස්ථාවට ගෙවිය යුතු මුදල රුපියල් බිලියන 100කට ආසන්නයි. 2018 වසරේ සිට මෙම හිඟ මුදල් ගෙවීමට ඇති බවද වාර්තා වනවා. එමෙන්ම විවිධ ආයතන තෙල් සංස්ථාවට ගෙවන්න තියෙන සමස්ත ණය රුපියල් බිලියන 150කට වැඩි. මේ ආයතන 2018 සිට තෙල් සංස්ථාවට ගෙවන්න ඇති මේ ණය කන්දරාවද මේ රටේ ජනතාවගේ හිස මත පැටවී තිබෙන බව නම් කිව යුතුමයි. මේ මහා ණය කන්දරාව තෙල් සංස්ථාවට මේ ආයතන ගෙවා දමන්නේ කවදාදැයි සැබෑවටම ප්‍රශ්න කළ යුතුයි. එලෙස වෙනකොට බොරතෙල්වල මිල තව දින ගණනාවක් ඇතුළත අඩුවෙන්නත් පුළුවන් කියලා වාර්තාවේ සඳහන් වුණා.
රත්තරම් මිල රෙදි මිල ඉහළ ගිහින් කියලා අද දිනමින පුවත් වාර්තාවක දකින්න පුළුවන්. රන් රෙදි මිල ඉහළට අවුන්සයක් 2%කින් නැගී කියලා තමයි දිනමින වාර්තා කරලා තියෙන්නේ. ඒ අතර අර වාර්තාවේ සුමිත් විජේසිංහ මහත්මයා සභාපතිතුමා පුටා දක්වමින් කියුණා ලංවිමට මේ දවස්වල දැවිතෙල් අවශ්‍ය වෙන්නේ නැහැ කියලා. හොඳට වැසි වැටුණු නිසා ජල විදුලි බලයෙන් අපි කටයුතු කරන්න පුළුවන්කම තියෙන නිසා මණ්ඩලයට ජලය මගින් විදුලි උත්පාදනය වැඩි කරන්න පුළුවන් නිසා මේ දිනවල නම් ගැටලුවක් වෙන එකක් නැහැ. ඊළඟට අපි මෙතික උපුටා නොගත් වාර්තා කිහිපයකට අවධානය යොමු කරන්නට ඕනේ. ඒ අතරේ අපට මුණ ගැස්සෙනවා ලංකාදීප පුවත්පතේ තුෂාන් ගුණවර්ධන CID-ට යාලි කැඳවයි පාරිභෝගික සේවා අධිකාරිය හිටපු විධායක අධ්‍යක්ෂවරයා ආන්දෝලනයට තුඩුදුන් කාරණා හෙළිදරව් කරපු තුෂාන් ගුණවර්ධන මහතා නැවත CID කැඳවීම පිළිබඳව එලෙස වාර්තා කරලා තියෙනවා. ඒ ලංකාදීප පුවත්පත ඊළඟට රාජ්‍ය බැංකුවක සේප්පු දෙකක් කපා ලක්ෂ 30ක් මුදලක් සොරකම් කිරීම පිළිබඳව ලංකාදීප වාර්තාවක් තියෙනවා. වසා දැමූ පෝදා ජනේලින් රිංගලා මාතර කොටුවේගොඩ ප්‍රදේශයේදී තමයි මේ වෙලා තියෙනවා. කියන්නේ මධ්‍යම අධිවේගයේ මීරිගම කුරුණෑගල කොටස 28 වෙනිදා විවෘත වීම පිළිබඳව මීරිගම අන්තර්හුවමාරුවේ ඡායාරූපයක්ද සහිතව අද ලංකාදීපේ වාර්තා කරලා තියෙනවා. කමිටු නිර්දේශ නැතිව 2011-16 කාලේ කෝටි 1019ක වෛද්‍ය මෙවලම් ගැනීමක් පිළිබඳව කෝපා හෙළිදරව්වක් පිළිබඳ ලංකාදීපේ තියෙද්දි දිනමිනෙත් තියෙනවා. අවම ලන්සුව ඉවත දමා 2018-19 කාලේ කෝටි 89ක් වැය කර පිළිකා ඖෂධ ගෙන්වලා කෝටි 23ක අතිරේක වියදමකුත් ගෙහින් කෝපා කමිටුවේදී අනාවරණ වෙයි කියලා තමයි දිනමින ඒ පිළිබඳව වාර්තා කරලා තියෙන්නේ. අපි දිනමිනට එමු අනිකුත් වාර්තාව පුටා ගන්නට මා වගකීම් දරූ අමාත්‍යාංශවල දූෂණ වී ඇතනම් සංවාදයකට එන්න පාටලි අනුර කුමාරට කියයි කියලා වාර්තා කරන එක බොහොම සුහද විවෘත සාකච්ඡාවකට එන්න කියලා ඔහු කියන්නේ. අපි දැක්ක අනුර කුමාර මහතා ආයෙම ආරාධනයක් කරනවා කියලා තැතැම් සමාජ මාධ්‍ය තුල එහෙම වාර්තා පැතිරී යන ආකාරයක්. යහපාලන ආණ්ඩුවේ රැකියා දිය හැකි සියලු අමාත්‍යාංශ තිබුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටයි. අපට ගමට යන්න බැහැ කියලා එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා කරන ප්‍රකාශයක් එදා ඉඳලම තිබිච්ච මැසවිල්ලක් යලි මතුවීමක් දිනමින පුවත්පතේ අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. දිනකට ස්ත්‍රී දූෂණ සහ ළමා අපරාධ සිද්ධි 12ක් වාර්තා වෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පුටා දක්වමින් දිනමින පුවත්පත වාර්තා කරනවා. මෙවැනි වාර්තාවක් මෙහෙම කියන්න ලැබීමත් අවාසනාවක් කියලා අපි හිතනවා. කොහොමුණත් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සභාපතිවරයාත් පහුගිය දිනවල හිටි හැටි ඒවත් උනා අලුත්පත් කිරීමක් කළා තියෙනවා කියලා දැනගන්න ලැබෙනවා. ඌ අනාවරණ කිරීම ගණනාවක් පහුගිය කාලේ සිදු කරා. ලැබෙන දෛනික පැමිණිලිවල ඉහළ යාම පිළිබඳව වාර්තා කරා. ළමුන් සහ කාන්තාවන් පිළිබඳව තවත් අවධානය දිය යුතුයි කියන එක සහ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ අදහස් දැක්වීමේදී දරුවන් පිළිබඳ විශේෂයෙන්ම දරුවන් පිළිබඳ දෙමාපියන්ගේ අවධානය තවදුරටත් යොමු කරන්න කියන කාරුණික ඉල්ලීම සිදු කර තිබුණා. දෙමොටකොට රුවන්ට ඇප නැහැ දෙසැම්බර් 3 දක්වා යලි රිමාන්ඩ් කියලා වාර්තාවක් දිනමිනේ තියෙනවා. ඊළඟට ඝාතනයකට වරෙන්තු ලැබූ අයෙකු වසර 31කට පසු අත්අඩංගුවට ගැනීමක් පිළිබඳවත් දැන් 82 වෙනි වියේ පසු වෙනවා කියලා දිනමින පුවත් වාර්තාවක අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. අපි අවසාන වශයෙන් දිනමිනේ දැන් දිවයින පුවත්පතට එමු වැඩසටහන අවසන් කරන්නටත් එක්ක විදේශගත ශ්‍රමිකයන්ගේ මුදල් බලෙන් රුපියල් කරන කතාව පට්ටපල් බොරුවක් කියලා මහ බැංකුව උපුටා දක්වමින් අද වාර්තා කරනවා. දිවයින පුවත්පතේ විදේශගත ශ්‍රමිකයන්ගේ මුදල් බලෙන් රුපියල් කරන කතාව පට්ටපල් බොරු කියලායි මහ බැංකුව කියන්නේ. අසාද් සාලි ගැන නියෝගය දෙවනදා කියලාත් වාර්තා කරනවා දිවයින පුවත්පත. අවසාන වශයෙන් උපුට ගන්නවා එම පුවත්පතෙන් කොරෝනා මරණ 14ක්. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ කොරෝනා මරණ 14ක් පිළිබඳව වාර්තා කළා කියලා වාර්තා කරන ඊට පෙර මරණ පිළිබඳව තමයි අවසන් වාර්තාව තමයි ඉදිරිපත් කරන්නේ. කෙසේ හෝ වේවා මෙවැනි සංඛ්‍යාවක් දෛනිකව අදටත් මේ යනවා. 500ක් වන ආසාදිත වූ සංඛ්‍යාවක් සාමාන්‍යයෙන් පහුගිය දිනවල වාර්තා වුණා. දිස්ත්‍රික් 5ක දැඩි අවදානමක් තියෙනවා කියනවා. අනු ප්‍රභේදයක් ලංකාව තුලින් හමු වෙනා කියලා ආචාර්ය චන්දිම ජීවන්දර කියනවා. ඒ අතරේ මුවාවරණ පැළඳීම පිළිබඳව ලෝකයේ අවධානයට යොමු කරනවා. අනිකුත් රටවල් ඇතැම් මේවා ලොක්ඩවුන් කරමින් යනවා. අපි තවමත් ඉන්නේ අලුයට ගිනි තබාගෙනයි කියන එක විශේෂයෙන් අවධාරණය කරන්නට කැමති සමුගන්නා මොහොතේ. ඒ වගේම වයස අවුරුදු 20ට වැඩි විවිධ රෝගාබාධ වලින් පෙළෙන අයට පවා තුන්වන මාත්‍රාව බූස්ටර් එන්නත ලබා දීම පිළිබඳව සෞඛ්‍ය අවධානය යොමු වී ඇති බවත් එම එන්නත ලබා ගැනීමට හැකියාව ඇති ලබාගත යුතු කණ්ඩායමේ නම් ඔබ තුන්වන මාත්‍රාව බූස්ටර් එන්නතත් නොපමාව ලැබෙන ඉක්මන්ම පළමු අවස්ථාවේදී ලබා ගන්න කියලා ආරාධනා කරමින් සමුගාන අනිකුත් විශේෂාංග සමගරණ දෙන්නට ආරාධනා කරමින් හෙට ආයේ අපි හම්බ වෙමු. එතෙක් සුවදායි සුබ දවසක්.
අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.